වස්සාන ධර්ම දේශනා ආනිසංස දැනගෙන දන් දීම විශේෂ ඵලයක් ලැබෙනවා. දැන් ওই වගේ කොච්චර තියෙනවද? ඕනම දුප්පත් කෙනෙකුට කොච්චර පින්කම් කරන්න පුළුවන්ද? සසරට මහ උපකාරයක් ලැබෙන. දැන් ඉදිකටු දන් දෙනවා කියන්නේ මහා පින් වැඩෙන පින්කම. ඉදිකටුවක් පූජා කරාම පින්වතුනි සංසාරයට උපදින භවයක් ගානේ ප්‍රඥා වර්ග 9ක් ලබන්න පුළුවන්. ඒ පින බලවත් වෙනවා. ප්‍රඥා වර්ග 9ක් ලැබෙනවා ඉදිකටු දන් දීම තුලින්. ඊළඟට පින්වතුනි පෙරහන් කඩ දන් දීමෙන් මොනතරම් ආනිසංසයක් ලැබෙනවද? උපදින භවයක් ගානේ දීර්ඝායුෂ ලබන්න පෙරහන් කඩ දාණය හේතු වෙනවා. ඒ අතර කාලය තුල කිසිදු කෙනෙකුට වසක් විසකින් හෝ අවි ආයුධයකින් හෝ රෝගයකින් හෝ තමන්ගේ ජීවිතේ මරණය තමන්ට එන්නේ පෙරහන් කඩ දන් දීම නිසා. පෙරහන් කඩ පූජාව කියන්නේ පින්වතුනි විශේෂ ආනිසංස ලැබෙන පූජාවක්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම පින්බර ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළේ ගලිගමුවේ බිසෝවල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු M.N. මුදන් නායක මෙනවිය විසින්. එතුමියගේ අරමුණ වන්නේ සුවය ලැබමින් සිටින බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, දෙමව්පියන් දෙදෙනාට බිසෝවල අමිත ගවේෂී ස්වාමින් වහන්සේ ඇතුළු පවුලේ සියලු දෙනාටත් හමුදාවේ සේවයේ නියුතු ගිහාන් අනුසංක පුතුන් ඇතුළු සියලුම රණවිරුවන්ට පිටරට සේවය කරන සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයන්ට හිතමිතුරන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස
ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්ත ඊ타ම වැදගත් වටින ධර්මකාරණාවක්. දක්ඛිනා විභංග සූත්‍රයේ අට කතාවේදී භාග්‍යවතුන් වහන්සේ බොහෝම විශේෂ කාරණාවක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඒ තමයි දානයක් පූජා කරාම ඒ පූජා කරන දානේ ආනිසංස මහත්ඵල කර ගන්නට නම් මොන වගේ කරුණු කාරණාවල් සම්පූර්ණ විය යුතුද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කාරණාවල් තුනක් දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි දන් දෙන දායකයාගේ ප්‍රඥාව. දෙවෙනි කාරණාව තමයි දාන වස්තුවේ තිබෙන පිරිසුදු බව. තුන්වෙනි කාරණාව තමයි ප්‍රතිග්‍රාහකයාගේ ගුණය. මේ කාරණාවල් තුන හරියට සම්පූර්ණ කළාම ඒ දන් දෙන දායකයාගේ දාණය මහත්ඵල කරගන්නට පුළුවන්. අද මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් අපේ පින්වතුන්ට මේ වෙලාවේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා ලැබිච්ච දුර්ලභ බුද්ධෝත්පාද කාලයක අපි කොහොමද සසරට උපකාරයක් වෙන විදියට මහත් පින් රැස් කරගන්නේ කියලා. එයි මේ බුද්ධෝත්පාද කාලය තුල මහ කුසල් රැස් කරගන්න ඕනේ කියලා කියන්නේ. පින්වතුනි කල්පනා කරලා බලන්න. අපිට මේ ලැබිලා ඉන්නේ මේ මහා භද්‍ර කල්පී 4 වෙනි භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට ලෝකේ පහළ වෙන්නේ මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වත්නි ධර්මයේ සඳහන් කරනවා මහා පදාන සූත්‍රයේ එක මහා කල්පයක් අවසානයේ මේ සක්වලක තිබෙන ලෝක ගණනාවක් විනාශ වෙනවා. ඒ විනාශ වෙන ලෝක අතර
ඉතුරු වෙන ලෝක ප්‍රමාණිකුත් තියෙනවා. එක උදාහරණයක් කියනවා නම් මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පුරෝහිතය කියන මේ ලෝක ටික ඉඳලා පහළ තියෙන දිව්‍යතල 6, මනුෂ්‍ය ලෝකය මේ සියල්ලක්ම විනාශ වෙලා නැවතත් හට ගන්නවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා එහෙම ලෝක නැවත හට ගන්නකොට පින්වත්නි ඉස්සර වෙලාම මනුෂ්‍ය ලෝකේ හට ගන්නවා කියලා සඳහන් කරලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උතුම් බෝධි මූලය. ඒ බෝධි මූලයේදී විශේෂ සිදුවීමක් වෙන බව ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ තමයි ඒ ස්ථානයේ බෝධි පල්ලංකයේ පිහිටන තැන පූර්ව නිමිත්තක් පහළ වෙනවා. ඒ නිමිත්ත හැටියට හඳුන්වන්නේ නෙළුම් මල් ගොමුවක්. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ වැඩ ඉන්න අනාගාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා නැවත මේ ලෝක ටික සකස් වුණාම සකස් වීගෙන පටන් ගන්න මූලික තැනදිම උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකේ අර බෝධි මණ්ඩලය පහළ වෙන ස්ථානයට පැමිණෙනවා. පැමිණිලා බලනවා පූර්ව නිමිත්තක් පහළ වෙලාද. බලන්නේ මොකද්ද අර නිලුම් මලක් පිපිලාද කියලා. එක නිලුම් ගොමුවක් පිපිලා තියෙනවා නම් ඒකෙන් සංකේතවත් වෙන්නේ ඒ කල්පයේ එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා. යම් විටක ලෝකේ නිර්මාණය වෙනකොට නෙළුම් මල් දෙකක් පිපිලා තිබුණා. ඒකෙන් සංකේතවත් වෙනවා ඒ කල්පයේ බුදුරජාණන් වහන්සේලා දිනමක් පහළ වෙනවා කියලා. එහෙමනම් මේ කල්පය හැදෙන ආරම්භක මොහොතේ බෝධි මණ්ඩලයේ තිබිච්ච තැන, බෝධි පල්ලංකය පහළ වෙන තැන නෙළුම් මල් 5ක් පිපිලා තියෙනවා. ඒ නිසා තමයි මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ කල්පයට විශේෂ නමකින් ආමන්ත්‍රණය කරන්නේ මහා භද්‍ර කල්පය කියලා. භද්‍ර කියන්නේ සුන්දරයි කියන එක. අතිශයින්ම සුන්දර නිසා තමයි මේ කල්පයට මහා භද්‍ර කල්පය කියන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරන ජීවිතවලදීවත් පින්වතුනි මෙතරම් බුදුරජාන් වහන්සේලා 5 නමක් පහළ වෙන කාල මුණ ගැහිලා නැහැ. නමුත් මට මෙතන මේ කාරණාවේදී විශේෂයෙන්ම සඳහන් කරගන්න ඕනකම තියෙන්නේ මේ පූර්ව නිමිත්ත පහළ වුණාම දෙවිවරු සතුටු වෙනවා. අනේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ නමක් බලා ගන්න පුළුවන් නේද කියලා. හැබැයි පින්වත්නි එතන මලක් පහළ වෙලා නැත්තම් ඒ දෙවිවරු ඒ වෙලාවේදී ශෝකී වෙනවලු. අනේ දැන් මෙතෙන් පටන් ලෝකයට අන්ධකාරය උදා වුණා නේද කියලා. අන්ධකාරෝ වතබෝ ලෝකෝ භවිස්සති. මතා සත්තා අපායේ පෝරිස්සන්ති. ඒ කාන්තේම පින්වත්නි ලෝකය අන්ධකාර වන්නේය. මතා සත්තා මැරෙන සත්වයෝ අපායේ පෝරිස්සන්ති. අපායේ ගිහිලා උපදිනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ශූන්‍ය වෙනවා කියලා
එතන පූර්ව නිමිත්ත බලන්න ආපු ආර්යයන් වහන්සේලා ශෝකී වෙනවලු. මම මේ කාරණාව ඔබට අද මේ දේශනාවට ආරම්භයක් හැටියට මතක් කළේ පින්වතුනි අපට මේ සසරේ වැඩිපුර මොන ගැහුණා නම් මොන ගැහුණීම අබුද්ධෝත්පාද කාලය. මට ඒ කාරණාව විස්තර කරන්න ගියොත් අපේ මාතෘකාවට තියෙන කාල වේලාව මදි වෙනවා. ඒ තරම් විශේෂ කාරණාවක් මේ බුදුරජාණන් වහන්සේලා පහළ වීම කොච්චර දුර්ලභදයි කියලා පෙන්වන්න. නමුත් මම සඳහන් කළා ඊළඟට ලෝකේ පහළ වෙනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ. හැබැයි ධර්මයේ සඳහන් කරලා තියෙනවා මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ මොන නොගැහෙන පිරිසක්. තිසරණ නැති කෙනෙකුට කවදාවත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. දෙමව්පියන්ට ගහන බනින දෙමව්පියන් මරපු අයට කවදාවත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. චෛත්‍ය කඩපු ධාතුන් වහන්සේලාට දොස් නගපු ඒ අයට කවදාවත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මෙහිම පින්වතුනි කරුණු ගණනාවක් කියලා තිනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහෙන. නමුත් හිතලා බලන්න මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ අපට මුණ නොගැහුණොත් අපේ සසර ගමන එතකින් නතර වෙනවද? මේ සංසාරයේ කෙලවර තියෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණෙන් පස්සේදී විතරද? නෑ. බුදුවරු පහළ වෙන එකෙතරින් නතර වෙනව සුළු කාලයකට. නමුත් අපි සංසාරේ ගමන් කරනවා මේ අතර කාලය තුල රහත් ඵල ලැබුවේ නැති වුණා. හැබැයි අපි පින්වතුන් දන්නවද මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේදී නැවතත් බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ ආයි කොච්චර කාලයකට පස්සේද කියලා? ආයිමත් බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ මහා කල්ප අසංඛ්‍යකට පස්සේදී. මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ කොච්චර දිග කාලයක්ද? මේ කාරණාව පින්වත්නි ඊටාම සිහියෙන් වටහා ගන්න ඕන කාරණාවක්. එහෙම නැති වුණොත් මේ කාරණාව තේරුම් කරගන්න හරි අමාරුයි. එක මහා කල්පයකට තියෙනවා අන්තර්කල්ප 256ක්. එක අන්තර්කල්පයක් කෙලවර වෙන්න මනුෂ්‍ය ලෝකේ වර්ෂ යනවා 86,40,000 කින් ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කින් ඉලක්කමයි. 86,40,000 කින් ඉලක්කම වැඩි කරන්න ඕන අංක 1 ලියලා 0.123.4.5 කියලා 140කින්. ඒ තරම් අති දීර්ඝ කාලයක් එක අන්තර්කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න මනුෂ්‍ය ලෝකේ කාලය ගත වෙනවා. පින්වත්නි ඒ අන්තර්කල්පයට එච්චර මනුෂ්‍ය වර්ෂ ගාණක් යනවනම් හිතලා බලන්න අන්තර්කල්ප 256ක් ගත වෙන මහා කල්පයකට කොච්චර මනුෂ්‍ය වර්ෂ ගාණක් යනවද? එවැනි අන්තර්කල්ප 256ක් තියෙන එක මනුෂ්‍ය එක මහා කල්පයකට. පින්වත්නි එහෙනම් මේ කාරණාවත් ඊටාම හොඳින් අහන්න. නැවතත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අන්තර්කල්ප 256කින් සැදුම්ලත් එක මහා කල්පයක් වෙච්ච එවැනි මහා කල්ප 1.140ක් ඉවරුණෙන් පස්සේදී මහා කල්ප අසංඛ්‍යයක් කිව්වේ එකයි.
මං සඳහන් කර අන්තර්කල්පයකට තිබෙන මනුස්ස වර්ෂ ගාන. එවැනි අන්තර්කල්ප 256ක් තියෙනවා එක මහා කල්පයකට. එවැනි මහා කල්ප 1.140ක් එනම් මහා කල්ප අසංඛ්‍යයක් ගත වුණෙන් පස්සේදී තමයි මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේදී නැවතත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ පින්වතුන් හිතන්න ඔය කාලේ අපට මේ සංසාරේ යන්න වෙනවා. යම් විටක මේ බුද්ධ ශාසනයේදී හෝ ඊළඟට මෛත්‍රී බුද්ධ ශාසනයේදී මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේදී හෝ අපි රහත් බව ලැබුවේ නැති වුණොත් ඔය ගමන අපට යන්න වෙනවා. එතකොට ඔය ගමනේදී අපට මුණ ගැහෙන්නේ මහා කල්ප අසංඛ්‍යයේම මොන කාලයක්ද? බුදුවරු නැති බුද්ධ ශූන්‍ය අබුද්ධෝත්පාද කාලය. අබුද්ධෝත්පාද කාලයක අපේ පින්වතුන් හිතාගෙන ඉන්නවද පිනක් දහමක්වත් කරන්න? පින්වතුනි, අබුද්ධෝත්පාද කාලයක පින් දහම් කරනවා කියන එක නම් අතිශයින්ම අසීරු කාරණාවක්. මම ඔබට ඒක තේරුම් කරගන්න පොඩි උදාහරණයක් කියන්නම්. අපි පින්වතුන් හිතලා බලන්න, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච ධර්මයේ තියෙන මහා සංඝරත්නයේ වැඩ ඉන්න මේ කාලේ මේ මනුෂ්‍ය ලෝකේ කීයෙන් කී දෙනාද මේ බුද්ධ ශාසනයෙන් හරි ප්‍රයෝජනයක් ලබන්නේ? සිල් රකින්නේ, දන් දෙන්නේ, බණ අහන්නේ, භාවනා කරන්නේ කීයෙන් කී දෙනාද? දන් දෙන හැම කෙනෙක්ම සිල් රකින්නේ නේ. සිල් රකින්න හැම කෙනෙක්ම දන් දෙන්නෙත් නේ. දන් දුන්නත් සිල් රැක්කත් ඒ හැම කෙනෙක්ම භාවනා කරන්නේ නේ. භාවනා කරන හැම කෙනෙක්ම සිල් රකින්නෙත් නේ, දන් දෙන්නෙත් නේ. ඔය තුනම කරන පිරිස ඉන්නේ ඊටාම අතලොස්සයි. ඊ අතලොස්සක් ඉන්නේ මොන කාලවකවානුවේද? සුගති දුගති ගැන කියවෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවෙන, චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන කියවෙන, භාග්‍යතුන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය කියවෙන ධර්මීය සුලභ කාලවකවානුයි. ධර්මීය සුලභ කාලවකවානුයි. සමහර දිනෙක පින්වතුනි මෙහෙම හැසිරෙනවා නම් දැන් ඊළඟට හිතන්න අබුද්ධෝත්පාද කාලේ ධර්මයේ කොච්චර දුර්ලභයිද? එක උදාහරණයක් කියන්න. අපි කවුරුත් දන්නවා දහම්සොඬ රජතුමා. දහම්සොඬ රජතුමා කියන්නේ මහා රාජ්‍යයකට හිමිකම් කියපු රජ කෙනෙක්. නමුත් මේ දහම්සොඬ රජතුමා පින්වත්නි මුළු රාජ්‍යයම අත්හැරලා ධර්ම පිපාසාවෙන් ධර්මයේ හොයාගෙන ගියා. අන්තිමටම බණපද 4ක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දන් දෙන්න ගියා. ඔය කතාවෙන්ම හිතන්න බුදුවරු නැති අබුද්ධෝත්පාද කාලේ බණපද 4ක් අහන එක කොච්චර දුර්ලභයිද? මේ කරුණ පින්වතුනි හරියට හිතට ගත්තොතින් අපි ඉන්නේ මොනතරම් භාග්‍යවන්ත කාලයකද කියලා අපේ පින්වතුන්ට තීරේ. අබුද්ධෝත්පාද කාලවල ධර්මයේ සදහන් කරලම තියෙන්නේ වැඩිපුරම පිරෙනවා කියලා කියන නිර්යන් විතරයිලු. ඒ තරමටම මිනිස්සු පව් රැස් කරනවා. මම ඒකයි ඔබට හිතන උදාහරණයක් කිව්වේ. බුද්ධෝත්පාද කාලේ මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමනම් අබුද්ධෝත්පාද කාලේ හැසිරෙන්නේ
විදිය පිළිබඳ අමුතුවෙන් උදාහරණයක් අපට දක්වන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් මම මේ පින්වතුන්ට බොහෝම මෙත් සිතින් සිහිපත් කරන්නේ අපි මේ සසර ගමනේ අකමැති තමයි යන්න. නමුත් අපි යනවා. මොකද මේ වෙනකොට කෙලවරක් පණවන්නට බැරි, කෙලවරක් අපට කියන්නටවත් බැරි අනන්ත වූ සංසාර ගමන එනකොට අපි දැන් අද වෙනකොට පින්වතුනි මේ මොහොත වෙනකොට ආපු ගමනට වඩා ලක්ෂ කෝටි ගණනකින් වැඩි කරලා භව ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපි හදලා ඉවරයි. ඒ කියන්නේ මම එක උදාහරණයක් කියනම නම් මේ භවයේ පින්වතුනි අපි හිතමු ඒක කරන්න බෑ. නමුත් මේ භවයේ අපි හිතමු වෙන කිසිම මුකුත් පිනක් හෝ පවක්වත් නොකර, පිනක්වත් පවක්වත් නොකර ඒක එහෙම ඉන්න බෑ. එහෙම හිටියත් පින්වතුනි ඒ කෙනාට ඊළඟ භවයේ යන්න තැනක් තියෙනවා. එයි මේ වෙනකොට ආපු ගමන් මගට වඩා කෝටි වාර ගාණක් වැඩි වෙලා අනාගත භව හදලා ඉවරයි. නමුත් උපන්නා වූ ඔබ හැම මොහොතකම හිතන්න මෙන්න මේ කාරණාව. අපේ මුළු ජීවිතයම කැප කරලා තියෙන අපි මොකටද? පංචකාම සම්පත්තිය වෙනුවෙන්. නමුත් පංචකාම සම්පත්තියේ පිනවන්න භාග්‍යතුන් වහන්සේ සත්වයාට දැඩි නීති දාලා නැහැ. පංචකාම සම්පත්තිය විඳින්නත් පින් කරලා තියෙන්න ඕන. හැබැයි අත්හරින විශේෂ පුහුණුවක් තියෙන්නට ඕන. හැබැයි අපි මේ පංචකාමයේ කොයිතරම් පිනෙව්වත් ඒක කවදාවත් කෙලවරක් වෙන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඌනෝ ලෝකෝ අතික්තෝ තණ්හා දාසෝ, මේ ලෝකේ හැම කෙනාම තණ්හාවට දාසකම් කරන නිසා කවදාවත් මේ පංචකාමයෙන් පිනවන එක කෙලවර කරන්නේ. ලෝකේ ඒ කාලේ ඉඳලා තියෙනවා බලවත් ධනපති. මේ ධනපතියා තමන්ට කොච්චර වත්කම තිබුණද කියලා කියනවනම් ඔහු පින්වත්නි තමන්ගේ ධනය දවසකට කෝටියක් වියදම් කරොත් ඔහුට ඒ තිබිච්ච ධනෙ වියදම් වෙලා ඉවර වෙන්නේ 2202 දිලෝ. නමුත් ඒ මිනිසයා හම්බ කරන එක නතර කළා නෑ. ඇයි ඒ? තණ්හාවට දාසකම් කරන නිසා. ඊළඟට දේශනා කරන්නේ මේ ලෝකේ මිනිස්සු ලෙඩ වෙන එක නතර කරන්න බෑ. කෝරාවේ රයිතුමා රට්ටපාල හාමුදුරන්ගෙන් අහනවනේ, ස්වාමීනි ඇයි ඔබ වහන්සේ මේ මහා ධනවත් පවුලක ඉපදිලා ඇයි මෙහෙම දුක් ජීවිතයක් ගත කරන්නේ? ඇයි ඔබ වහන්සේ මහාන උනේ? එතකොට කියන්නේ ලෝකේ තණ්හාවට මිනිස්සු දාසකම් කරන නිසා කවදාවත් කෙලවරක් නැහැ මේකේ පිනවන එකෙන්. මේ ලෝකේ මිනිස්සු ලෙඩ වෙන එක නතර කරන්න බෑ. මිනිස්සු වයසට යන එක නතර කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි, අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්, මේ ලෝකේ සියල්ලම දාලා මරණයටපත් වෙන එක නතර කරන්න බෑ. එහෙනම් අපි කවදා හරි දවසක මේ සියල්ල අත්හරින දවසක් එනවා. හැබැයි අත්හරින්නේ මේ භවය පමණයි. ආයමත් නැවත මරණාසන්න මොහොතේ චුතිසිත අවසන් වෙනකොටම ඊළඟට ආයමත් අර කෝඩල් එක පැත්තක් අත්හැරලා අනිත් පැත්ත අල්ල ගන්නවා වගේ ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. කෙනෙක් මේ භවයේ මැරිලා ඊළඟ භවයට යනකොට ඒ මරණයට පත්වෙන කෙනා ඊළඟ ආත්ම භාවයට පින්වතුනි
යන කාල සීමාව ධර්මයේ උදාහරණයකින් දක්වලා තියෙන්නේ කොහොමද? කිනිහිරක් උඩ මැස්සෙක් ඉන්නවා. ශක්තිවන්ත පුරුෂයෙක් ඇවිල්ලා අර කිනිහිර උඩ ඉන්න මැස්සට ගහනවා. මැස්ස කියන්නේ කඩලැටයක් තරම් කුඩා සතෙක්. කිනිහිර කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. යකඩ තලන්නේ කිනිහිර උඩ තියලා. ඊතරම් ශක්තිමත් යකඩ කුට්ටියක්. මේ මත මැස්සෙක් තියලා මැස්සට ගහනවා කුළු ගෙඩියකින්. ශක්තිවන්ත පුරුෂයෙක් කුළු ගෙඩියෙන් ගහනකොට අර මැස්සගේ ඇඟේ වැදිලා මැස්සගේ ඇඟ කුළු ගෙඩියට අහු වෙලා භාගයක් තැල්නකොට මැස්ස මැරෙනවා. කඩලැටයක් තරම් කුඩා සතෙක් එවැනි සතෙකුගේ භාගයක් තැලෙනකොට ඒ සතා මැරෙනවා. පින්වතුනි, කුළු ගෙඩිය ගිහිල්ලා කිනිහිරේ වදින්න කලින් අර මැස්සා වෙනත් භවයක ඉපදලා ඉවරයිලු. ඔන්නෝක තමයි කෙනෙක් මැරිලා ඊළඟ භවයට යන්න තියෙන කාරණාව පැහැදිලි කරන්න තියෙන සරලම උදාහරණය. ඒ තරම් වේගෙන් මේ භවයෙන් භවයට සත්‍යය යනවා. එහෙමනම් අද අපි මිනිස්සු වෙලා හිටියට ඊළඟ ආත්ම භාවය අපිට තිරිසනෙක් වෙන්න පුළුවන්. හරියට අපේ ජීවිතය සකස් කරගත්තේ නැති වුණොත් ඊළඟ ආත්ම භාවය අපි නිරිසත්වෙක් වෙන්න පුළුවන්. මේක නතර කරන්න කාටවත් බෑ. නමුත් පින්වතුනි, අපට එක දෙයක් කරන්න පුළුවන්. මතු උපදින ජීවිතය අපට වෙනස් කරගන්න පුළුවන්. කොහොමද? මේ භවයේ ධර්මයේ තුලින් රැකවරණයක් ලබාගෙන, සීලෙන් රැකවරණයක් ලබා ගත්තොත් ඒ කිනාට ජීවිතයට මොනතරම් ආරක්ෂාවක් ලැබෙනවද? මේ සසර ගමනේ ගමන් කරනකොට අපට ධර්මයෙන්ම තමයි පින්වතුනි රැකවරණයක් හදාගන්න තියෙන්නේ. එහෙමනම් ඒ රැකවරණය හදාගන්න නම් මේ ලැබිච්ච දුර්ලභ බුද්ධෝත්පාද කාලය තුල හරි නිවැරදි සිහියකින් ඔබේ ජීවිතය පවත්වා ගන්නට කටයුතු කළේ නැති වුණොත් පින්වත්නි, ඔබට ඊළඟ ජීවිතවල වෙන්නේ අතිශයින්ම දුක් විඳින්න. හැබැයි එදාට අපට ආපස්සට හැරිලා අනේ මට වැරදුණු තැන හදාගෙන මං යනවා කියලා ආපස්සට හැරෙන්න ඉඩක් නැහැ. එදාට අපිට ඒ දුක කෙලවර වෙලාම තමයි ආයිමත් කවදාරි දවසක අපේ ජීවිතය හදාගන්න ඉඩක් ලැබෙනව නම් ලැබෙන්නේ. නමුත් ඒක දුර්ලභයි. මොකද බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීම දුර්ලභ නිසා. මම මේ කාරණාවල් ටික ඔබට අද මතක් කළේ එහෙමනම් මෙවන් උතුම් කාලයක අපි පුළුවන් තරම් හොඳට දන් දෙන්නට ඕන. දානය කියන්නේ මම සඳහන් කළා අපට සසරට මහා උපකාරයක් කරන කාරණාව. දුගති භවවල නොයිපද සුගති භවයන් වල උප්පත්තිය ලැබලා මහ සැප සම්පත් ලබලා දෙන්නට පුළුවන් වටිනා තැනක් තමයි දානය කියලා කියන්නේ. පින්වත්නි, මම සඳහන් කරා දානයක් මහත්ඵල කරගන්නට නම් කාරණාවල් තුනක් සම්පූර්ණ කරගන්නට ඕන. පළවෙනි එක තමයි දායකයා ප්‍රඥා සම්පන්න වෙන්නට ඕන. දෙවෙනි කාරණාව තමයි දාන වස්තුව පිරිසිදු කරගන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි ලබන ප්‍රතිග්‍රාහකයා ගුණවන්ත කෙනෙක් වෙන්නට ඕන. මේ කාරණාව සම්පූර්ණ වුණොත් පින්වත්නි, අපි දෙන දානය මහත්ඵල මහානිසංස කරගන්නට පුළුවන්. පළවෙනි කාරණාව තමයි දායකයාගේ ප්‍රඥාව. පින්වත්නි, දායකයා මොන කාරණාවල් වලින් ප්‍රඥා සම්පන්න වෙන්නට ඕනද? දායකයා පින්වත්නි දක්ඛිනා විභංගයෙන් ප්‍රඥා සම්පන්න වෙන්නට ඕන. දක්ඛිනා විභංගය කියලා කියන්නේ දානයක් සත්පුරුෂ වෙන්නේ කොහොමද? දානයක් අසත්පුරුෂ වෙන්නේ කොහොමද? දානයක් පිරිසුදු වෙන්නේ කොහොමද? දානයක් පෞද්ගලික වෙන්නේ කොහොමද? දානයක් සාංගික වෙන්නේ කොහොමද?
කොහොමද දානයක් අපි නිවැරදිව දෙන්නේ? මෙන්න මේ කරුණු කාරණාවල් පිළිබඳ මනා අවබෝධයක් තියෙන්නට ඕන දන් දෙන දායකයාට. ඒක තමයි දායකයාගේ ප්‍රඥාව හැටියට හැඳින්වුවේ. මේ මනා අවබෝධයක් ඇති කරගෙන දන් දෙන දායකයා තමන්ගේ දානීය පින්වතුනි කුමන කාලයක කුමන වෙලාවක දුන්නත් පින්වතුනි ආනිසංස මහත්ඵල කරගන්නට පුළුවන්. දායකයා ප්‍රඥා සම්පන්න වුණොත් බුද්ධෝත්පාද කාලයක තරම් නැති වුණත් අබුද්ධෝත්පාද කාලයකදී වුණත් ඒ කෙනාට දානීය මහත්ඵල කරගන්නට පුළුවන්. දායකයා දානීය පිළිබඳ මේ දන් දීම පිළිබඳ මහත්ඵල දන් දීම පිළිබඳ ප්‍රඥා සම්පන්න වීම ඔහුගේ දානයට කොයිතරම් උපකාරයක් වෙනවද? පින්වතුනි එක කාරණාවක් සඳහන් කරනවා නම් අපි හිතමු දන් දෙන දායකයා මනා පිරිසිදු හිතක් ඇති කරගෙන තමයි දන් දෙන්නට ඕන. හැබැයි දන් දෙනකොට පින්කම් කරනකොට බොහෝ දෙනෙකුට එන ප්‍රශ්න නම් අතිශයින්ම වැඩි. බහුල ලෙස ප්‍රශ්න එනවා. දන් දෙනකොට බොහෝ දෙනෙකුට බහුල ලෙස ප්‍රශ්න එනවා. හැබැයි සමහර දෙනෙක් තමන්ගේ ජීවිතයේ මේ ප්‍රශ්න හමුවේ සමහර වෙලාවට ප්‍රශ්න එනකම් පින්කමක් දෙකක් කරලා එතනින් එහා පැත්තට පින්කම් කරන එක නතර කරනවා. මොකද පින්කම් වලට පින්වතුනි බාධා ඇති වෙන ස්වභාවය අතිශයින්ම වැඩි. මේ කාරණාව හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් පින්වත්නි ඔබට මේ කාලේ තමන්ගේ සංසාරයට උපකාරයක් වන යහපත් දෙයක් කරගන්න ඉඩක් ලැබෙන එකක් නේ. මම එක මෙහෙම සඳහන් කරන්න. අපි හිතමු මේ දායකයන්ට විවිධ පැති වලින් බාධා එන්න පුළුවන්. සමහර වෙලාවට තමන් මේ දාණයට එකතු කරගන්න පරිවාර සම්පත්තියෙන් තමන්ට බාධා එන්න පුළුවන්. එහෙම නැත්නම් යම් දේවල් සම්පාදනය කර ගැනීම තුලින් යම් බාධා ඇති වෙන්න පුළුවන්. අපි හිතමු පින්කමක් කරනකොට එක තැනකට ඔන්න යම් කිසි දෙයක් බාර දෙනවා. එක තැනකට ආහාර පාන බාර දෙනවා. තව තැනකට මල් බාර දෙනවා. එහෙම නැත්නම් කුටියක් හදනවා නම් එක තැනකට ගඩොල් බාර දෙනවා. තව තැනකට සිමෙන්ති බාර දෙනවා. තව තැනකට වැලි බාර දෙනවා. Taman තමයි මුදල් සපයන්නේ. සමහරලාට මේවයි හොඳ දේවල් නොඉන්න පුළුවන්. නරක දේවල් ඉන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ව්‍යාපාරිකයන් මේක හරහා වංචා කරන්න පුළුවන්. එහෙම බාධා ඇති වෙනවා සමහරලාට පින්කමට සම්බන්ධ කරන දේවල් තුලින්. තවත් වෙලාවකදී බාධා ඇති වෙන්න පුළුවන් ප්‍රතිග්‍රාහකයාගෙන්. ප්‍රතිග්‍රාහකයා කියලා කියන්නේ අපි දන් දෙන දානීය ලබන කෙනාගෙන් බාධා ඇති වෙන්න පුළුවන්. ඔය ස්ථාන වලින් තමයි කෙනෙකුට පින්කම් වලට වැඩි වශයෙන් බාධා ඇති වෙන්නේ. එක්ක එකතු කරගන්න පිරිසේ, එහෙම නැත්නම් පින්කමට සම්පාදනය කරගන්න බඩු ලබා ගැනීම තුලින්, එහෙමත් නැත්නම් ප්‍රතිග්‍රාහකයාගේ පින්කම කරන තැනින් බාධා ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති වුණාම සමහර වෙලාවට මේ අය එතනින් එහා පැත්තට පින්උතුරි පින්කම් කරන එක නතර කරනවා. නමුත් ඒකේ පාඩුව තියෙන්නේ කාටද? පාඩුව තියෙන්නේ Tamanටමයි.
මම මේ කාරණාව ඔබට උදාහරණකින් දැක්කුවේ ඔබ හරියට දක්ඛිනා විභංගයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙනවා නම් පින්තුනේ ඔබ කවදාවත් පින්කම් කරනකොට මොන බාධාවල් ආවත් තමන් පින්කම් කරන එක නතර කරන්නේ නේ. අපි මෙහිම උදාහරණයක් ගමු. අපි හිතමු කෙනෙක් හාමුදුරු නමක් වෙන කුටියක් හදනවා. ඒකට වැය වෙන මුදල ලක්ෂ 10යි. ඔන්න ඒ පිරිස කුටිය හදන බව කෙනෙක් දැනගෙන ලක්ෂ 10ක මුදලක් ඒකට වැය වෙන බව දැනගෙන ඒ ලක්ෂ 10 මුදල යාට දෙනවා. ඊළඟට පින්වත්නි අර කුටිය හදන පිරිස අපි හිතමු මේ මුදල් ලබලා දුන්නේ විදේශගත කෙනෙක් ලංකාවේ කුටියක් හදන පිරිසකට. දැන් කුටියට අවශ්‍ය කරන සියලු මුදල් ටික ලැබිලි ඉවරයි. නමුත් මේ පිරිස තව කිහිප දෙනෙකුගෙන් කුටිය හදන ආධාර ලබාගෙන තියෙනවා. සම්පූර්ණ මුදල ලැබිලත් වෙන තැන වලිනුත් ආධාර ලබාගෙන තියෙනවා. ඔවුන් ඒ කරපු ක්‍රියාව අර විදේශගත කෙනාට දැනගන්න ලැබෙනවා. ඔහුගේ මට්ටම අනුව මේ පින්කමට හිත පිහිටුව ගන්න ආකාර වෙනස් වෙන්න පුළුවන්. එක්කෝ ඒ කෙනා කලකිරෙන්න පුළුවන්. හිතන්න පුළුවන් ආයි මම නම් කවදාවත් මෙහිම වැඩ කරන අයට නම් සල්ලි දෙන්නේ නැහැ කියලා. ඊළඟට තවත් ඊට වඩා ටිකක් දියුණු හිතක් තියෙන කෙනෙක් නම් සමහරලාට තවත් පින්කමකට දායක වෙන්න පුළුවන්. නමුත් අර අත්දැකීම් ලබාගෙන තියෙන නිසා අර අනිත් පිරිසත් එක්ක වැඩ කරද්දී ඒ සැක සංකා හිතේ තියාගෙන වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරනකොට සමහරලාට අපි හිතමු දෙවෙනියට හම්බෙන පිරිස ඊටාම හොඳින් අවංකව මේ කාර්යභාරය කරන පිරිසක්. නමුත් පින්වතුනි අර තමන් අත්දැකීමක් ලබාගෙන තියෙන නිසා පින්කම් කරලා ඒ අත්දැකීම් එක්ක අර අවංකව වැඩ කරන පිරිසත් එක්කත් සැකයක් හිතේ තියාගෙන වැඩ කරන්න පුළුවන්. එතකොටත් කාටද පාඩුව? එතකොටත් පාඩුව Tamanටමයි. මම මේ කාරණාව මෙහිම මතු කළේ මේ ධර්ම කාරණාව පැහැදිලි කරන උදාහරණයක් ගන්න ඕන නිසා. හැබැයි අපි හිතමුකෝ මේ දානීය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ඔහොම දෙයක් උනේ. ඒ කෙනා එහෙම තැනකට උපකාර කළ රැවටුණා කියලා ඒ කෙනා කවදාවත් හිතින් වැටෙන්නේ නැහැ. අනේ මම මෙහෙම වැරදි තැනකට අහු වුණා කියලා. මොකද සසර පිළිබඳ හොඳට දන්න නිසා. දැන් දුර්වල කෙනෙක් වෙන්නේ මොකද්ද? ඒ දේ නිසා තමන්ගේ හිත වැටිලා තමන් එතනින් එහා පැත්තට පින්කම් කරන එක නතර කරන්නත් පුළුවන්. එතකොට කාටද පාඩුව? තමන්ට. සමහරවිට පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන් බොහෝ කෙලෙස් තියාගෙන. එතකොටත් කාටද පාඩුව? තමන්ටමයි. තමන්ගේ පිනටයි පාඩුව වෙන්නේ. නමුත් හැබැයි හොඳ ධර්මාවබෝධයක් තියෙන කෙනෙක් නම් ওই පින්කම කරන්නේ. ධර්මාවබෝධයක් තියෙන කෙනෙකුට පින්වතුනි එවැනි කාරණාවල් ඒ කෙනා කිසිම ආකාරයකට තමන්ගේ පිනට බාධාවක් හැටියට ගන්නෙ නෑ. ඔහු දකින්නේ ඒ වංචාව කරපු පිරිස පිළිබඳ අනුකම්පාවක්. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙනවා නිමි ජාතකයේදී අපි දන් දෙමු, අපි විහෙර විහාර හදමු, අපි පුද පූජා පවත්වමු කියලා නොඑක් දිනාගේ මුදල් එකතු කරලා ඒ වයින් විහෙර විහාර හදලත් නැහැ,
පුද පූජා පවත්වලත් නෑ. තමන්ගේ පෞද්ගලික දේවල් වෙනුවෙන් ඒ ධනෙ වියදම් කරගෙන. නිමිජාතකයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙම අකුසල් කරගත්තු අය ඊළඟ භවයේ ගිනි අඟුරු වලක නිරිසත්තු වෙලා උපදිනවා. නිරිය පාලකයෝ අර නිරිසත්තු අරගෙන ගිනි අඟුරු වලට දානවා. ඉන දක්වා ගිනි අඟුරු වලින් වැහෙනවා. ඉතුරු ප්‍රමාණය පුරවන්න නිරිය පාලකයෝ උඩ ඉඳලා ගිනි අර වල වැහිනම ගිනි අඟුරු දානවා. පින්වත්නි මෙන්න මේ විදියට ගිනි අඟුරු වල ඇතුලේ ඉන්න මේ නිරිසත්වයෝ අවුරුදු කෝටි බිලියන ට්‍රිලියන ගණන් දුක් විඳ අර නිරියට වෙලා ඉන්නවා. මොකද පින්වතුනි මේ සම්මාදම් මුදල් කියලා කියන්නේ අතිශයින්ම භයානක දෙයක්. අපි හරියට සිහිය පිහිටුවාගෙන කටයුතු කළේ නැති වුණොත් අපට මතු ජීවිතවල මහ භයානක විපත් තමයි උරුම වෙන්නේ. මොකද සමහර අය හිතනවා පව් කරන බොහෝ දෙනෙකුගේ ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටියක් තමයි අපි පව් කරාට කමක් නෑ. පින්කම් කර පව් නතර කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් පින්කම් කරාම අර පව් ටික ගෙවිල යනවා කියලා. ওই වගේ වැරදි මතවල ඉඳගෙනනේ බොහෝ දෙනෙක් කටනේ පින්කම් පවා කරන්නේ. ධර්මයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ පින්කම් කරාම පින්වතුනි පව් අහෝසි වෙනවා. ඒක වැරදි මතයක්. එතකොට අර පින්කම් වලට බාධා ඇති කරලා අර වගේ දෙයක් කළොත් ඒ කෙනාට ඊළඟ භවයේ උරුම වෙන්නේ අතිශයින්ම දුක්ඛිත ජීවිතයක්. දැන් එතකොට බලන්න අර ධර්මයෙන් මනා අවබෝධයක් තියෙනවා නම් දායකයට ඔහු අර වගේ කාරණාවල් නිසා තමන්ගේ පින්කම් වලට බාධාවක් ඇති කරගන්නේ. මොකද ඔහු කුටියක් වෙනුවෙන් මුදලක් දුන්නා නම් පින්වතුනි ඒ කුටිය හදලා නිමා වෙන්න ඕනේ. මුදල දෙන්නේ යම් දවසකද මුදල් දෙන වෙලාවේදී මොහුට කුටියකින් ලැබෙන ඕන ආනිසංස ටික ලැබිලි ඉවරයි. කුටියක් හදලා පූජා කරාම ඒ ලැබෙන්න ඕන ආනිසංස ටික සියල්ලක් මොහුට ලැබිලි ඉවරයි. ආය අමුතුවෙන් ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද Tamanට අවශ්‍ය ටික ලැබිලි ඉවරයි. තව තැනක් හමුනොත් එතනටත් දෙනවා. එතනත් බොරුවක් නම් කරේ හිත හදා ගන්න. එයි Tamanට ලැබෙන්න ඕන පින Taman ලබලා ඉවරයි. නමුත් ලබන ප්‍රතිග්‍රාහකයා එහෙම නැත්නම් මේ පින්කම කරන පිරිස අතරමැදි පිරිස නම් එතනදී යම් අකටයුත්තක් කරන්නේ ඔවුන්ට ඒ කර්මය අදාළයි. ඔවුන් සංසාරේ කර්මය ගෙවන්න වෙනවා. මම මේ සඳහන් කළේ සමහර අය මේ බාධාවල් හමුවේ පින්කම් කරන එක නතර කරනවා. ඒකයි මම මුලින්ම මතක් කළේ එහෙම වුණොත් පාඩුව කාටද Tamanටමයි. මොකද මේ දුර්ලභ ජීවිතය තුළ ඔබට පිනක් දහමක් හරියට කරගන්න බැරි වෙනවා. නමුත් අපේ ශ්‍රාවක පින්වතුන්ට මං විශේෂ කරුණක් මෙතනදී මතක් කරන්න. ඒ තමයි පින්වතුනි අපට ආපු බාධා එන්නේ මේ සාමාන්‍ය මිනිසුන්ගෙන්. මම සඳහන් කරා එක්කෝ පින්කමට එකතු කරගන්න පිරිසගෙන්, එහෙම නැත්නම් පින්කම ලබන ප්‍රතිග්‍රාහකයාගෙන් එහෙම වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි දන්නවද ඔබත් මමත් සරණ ගියපු අපේ මහබෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට විශේෂ ලක්ෂණ 32ක් තිබුණා. මේ ලක්ෂණ 32කින් පළවෙනි ලක්ෂණය තමයි සුප්පතිට්ඨිත පාද කියන පාද ලක්ෂණය. සුප්පතිට්ඨිත පාද කියලා කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුල හරි සමව පිහිටලා තියෙන්නේ. දැන් අපේ යටිපතුල ගත්තොත් මැද හරියෙන් වල ගැහිලා, අග හරියෙන් ඉස්සිලා, ඇඟිලි හරියෙන් ආයිත් වල ගැහිලා සමනේ. නමුත්
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය පිංගතුනි සමව පිහිටලා තියෙන්නේ. දන්නවද පිංගතුනි උන්වහන්සේට ඉවැනි පාද ලක්ෂණයක් ලැබුණේ සසරේ මොන වගේ පින්කමක් කරලාද කියලා? අපේ භාග්‍යවතුන් වහන්සේ සංසාරේ දන් දෙනකොට පිංගතුනි උන්වහන්සේ ඒ දන් දෙන අවස්ථාවන් වලදී උන්වහන්සේට බොහෝ බාධක ඇවිල්ලා තියෙනවා. ඒ බාධා හමුවේ උන්වහන්සේ ඒවාට යට නොවි උන්වහන්සේ දන් දීලා තියෙනවා. දන් දීලා තියෙනවා. සිල් රැකලා තියෙනවා. දෙමව්පියන්ට උපස්ථාන කළා තියෙනවා. වැඩිහිටියන්ට උපස්ථාන කළා තියෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපකාර කරලා තියෙනවා. සිව්පසයෙන් සංග්‍රහ කළා තියෙනවා. පින්වතුනි මෙන්න මේ සියල්ලක්ම කළේ උන්වහන්සේ බාධාමයි. අපිට ආපු බාධා මොනවද කියලා හිතෙනවා පින්වතුනි. අපිට මේ පින්කම් එනකොට එන බාධකද කියලා හිතෙනවා සමහර ලාවට. ඔබත් මමත් සරණ ගියපු මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සංසාරේ පින්කම් කරනකොට ආපු බාධා ටික දැක්කම මට මේ සියල්ලක්ම මම දන්න කාරණාවල් ටිකක් කියන්න ගියොත් කාලේ වෙලා මදි වෙනවා. ඊතරම් උන්වහන්සේ පින්කම් කරනකොට බාධාව. එක උදාහරණයක් මම කියන්නම්. කෙනෙකුට හිතට වීරියක් ගන්න ඕන නිසා. කදිරංගාර ජාතකයේදී අපේ මහබෝසතාණන් වහන්සේ සිටුවරයෙක් වෙලා හිටියා. ගන්ධමාදන පර්වතයේ නිරෝධ සමාපත්තියේ සමවැදෙලා හිටපු එක්තරා පසේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකයේ දිහා බලලා මේ මහසිතාණන්ගේ ශ්‍රද්ධාව දිහා දැකලා උන්වහන්සේ මහසිතාණන්ගේ ගෙදර පිණ්ඩපාතේ වැඩියා. අපේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වයෙක් හිටිය ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩි බව දැකලා පාත්‍ර ඉල්ලගෙන ඇවිල්ලා දාන එකක් මොයිට දක්වාම පොරවගෙන දෑති තබාගෙන පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යනවා. මේ මොහොත මාර්යා දැකලා මාර්යා මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ ඉන්න ස්ථානයයි පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න ස්ථානයේ අතර මැද මහ ගිනි වලක් මැව්වා. බෝසතාණන් වහන්සේ දැක්ක මේක මාර්යාගේ වැඩක්. ගිහිල්ලා අහනවා තෝ මාර්යාද කියලා. කිනෝ කියලා. අහනවා මොකටද මෙහිම බාධාවක් කළේ? අරමුණු දෙකක් වෙනුවෙන්. එකක් තමයි අද පසේ බුදුරජාණන් වහන්සේට දාන වැලැක්කුත් උන්වහන්සේ පිරිනුවන් පානවා. ඊළඟ එක තමයි තොපට කරන පින්කමක් අතර කරගන්න ඕන නිසා. ඒ විලාවේදී බෝසතාණන් වහන්සේ මාරයාට කියනවා හොඳයි මාරය නුඹේ මාර බලයද මගේ ශ්‍රද්ධා බලයද වැඩි කියලා අපි බලමු කියලා. පසේ බුදුරජාණන් වහන්සේ දිහාවට හැරිලා මහ බෝසතාණන් වහන්සේ පාත්‍රය දිගු කරලා කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේට මේ දානය පූජා කළ ඉවරයි. මට අතරමඟ යම් අනතුරක් වුණොත් ස්වාමීනි ඔබ වහන්සේ මේ දානය බාර ගන්න. නමුත් මම ඔබ වහන්සේගේ ළඟට කොහොම හරි ඉන්න උත්සාහ කරනවා කියලා අර බුරබුරා නැගෙන මහගිනි වලට පින්වතුනි බෝසතාණන් වහන්සේ පය තබනවා. උන්වහන්සේගේ ශ්‍රද්ධා බල මහිමේ ගුණයෙන් අර ගිනිවල මැදින් මහා පදුමියක් කරත්ත රෝදයක් තරම් විශාල මහ පදුමියක් හරියට බෝසතාණන් වහන්සේගේ පාදේ පිළිගන්න වගේ රේණු මැද පාදේ හිටිනසේ පිපෙනවා. පාදයේ තබනකොට රේණු අහසට නැගිලා බෝසතාණන් වහන්සේගේ මුළු දේහෙම රේණු වලින් නැහැවෙනවා. ඒ මල් මතින් පැමිණ ගිහිල්ලයි පසේ බුදුරජාණන් වහන්සේට දානය පූජා කළේ. මම මේ උදාහරණේ දැක්කුවේ අද මේ පින්කම් වලට බාධා ඇවිල්ලා තියෙන ඔය පින්වතුන් කල්පනා කරලා බලන්න. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න. අපේ පින්වතුන්ගේ පින්කම් වලට මාර්යා ඔච්චර බාධා කරලා තියෙනවද? ඒ කියන්නේ ගිනි වලක් මවලා මාර්යා රඟට වැවිලා පිණි ඉඳලා එහෙම අපිට බාධා කරේ නෑ. නමුත් බෝසතාණන් වහන්සේට බාධා කරේ කොහොමද දන්නේ එහෙමයි. නමුත් උන්වහන්සේ ඒ බාධක හමුවේ
තමන් කරගෙන යන කාර්යභාර උන්වහන්සේ නතර කරේ නේ. මොකද දන්නවා ඒ කරන දේවල් වල තිබෙන වටිනකම. පින්වත්නි, ඔබත් අදිෂ්ඨාන කරගන්න. ඔබත් මමත් සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේට මේ තරම් බාධකාවා නම් පින්කම් කරනකොට ඇයි මේ බාධාවල් හමුවේ මගේ පින්කම් නතර කරන්නේ? එහෙම නැතුව ධර්මයෙන් හොඳට සන්නද්ධ වෙන්න, ධර්මයෙන් හොඳට සන්නද්ධ වෙලා ධර්මයේ තුලින් ප්‍රඥාව වැඩි කරගෙන පින්වතුනි ඔබ ප්‍රඥාවන්තයෙකුසේ දන් දෙන්න ඔබට පින්වතුනි ලැබෙන මහත් ලාභය. මේ කාරණාව පින්වතුනි පැහැදිලි කරන්න ගියොත් අපිට බොහෝ කරුණු පැහැදිලි කරන්න පුළුවන්. ඒ තරමටම කරුණු ගොඩක් තියෙනවා. කාලය ගොඩාක් ගත වෙන නිසා දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තුකුත් නැහැ. නමුත් මම එක කරුණක් අන්තිමට ඔබට පැහැදිලි කරන්න. මේ දායකයා ප්‍රඥා සම්පන්න වීමේ ඊළඟ ලාභය තමයි. ඔන්න එක ලාභයක් තමයි බාධක හමුවේ පින්කම් කරන්න ශක්තිමත් වෙනවා. මේ දන් දීම කියන කාරණාවෙන් කරුණු කාරණාවල් හරියට දැනගත්තොත් ඒ කෙනා පින්වතුනි තමන්ගේ දානීය මොන බාධකයාවත් කරගෙන යනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පින්වතුනි අවබෝධයක් ඇතුව පින්කම් කරන්න පුළුවන් වෙනවා. මොකද මං සමහරලාට දැකලා තියෙනවා සමහර පින්වතුන් ඉන්නවා අපිටම මුණ ගැහිලා තියෙනවා එහෙම අය. සමහරලාට කියනවා මම 16 වතාවක් දඹදිව ගියා කියලා. නමුත් ඒ සමහර කියන අය ජීවිත කාලෙම කරලා තියෙන්නේ දඹදිව ගියපක විතරයි. එහෙම නැත්තම් කියනවා සමහරලාට මම දැකලා තියෙන සමහර අය හැම පින්කමකටම අටපිරිකර පූජා කරනවා. මම මේ සඳහන් කරන්නේ මේක අඩුපාඩුවක් නෙවෙයි. නමුත් පින්වත්නි මේ ධර්මයෙන් සන්නද්ධ වුණාම දක්කින විභංගය දානය කියන කාරණාව හරියට දැනගත්තම ඒ දායකයාගේ ප්‍රඥාව බලවත් වුණාම ලැබෙන ඊළඟ වාසිය තමයි මේ සසරට අවශ්‍ය වන හැම පින්කමක්ම කරගන්නවා. පින්වතුනි අපට අපේ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිතරම සතර සම්‍යක් ප්‍රධානයෙන් කටයුතු කරන. සතර සම්‍යක් ප්‍රධානය කියන්නේ කරපු අකුසල් නතර කරන්න වෑයම් කරන්න ඕන. දැන් තමන් කරගෙන යන අකුසල කර්ම තියෙනවා ඒව නතර කරන්න වෑයම් කරන්න ඕන. ඊළඟ එක තමයි නොකරපු අකුසල් තියෙනවා නම් නොකරන්න වෑයම් කරන්න ඕන. දැන් කෙනෙක් ඉන්නවා කවදාවත් මත්පැන් පානය කරලා නැහැ. අනාගතෙත් හිතෙනවා මං කවදාවත් මත්පැන් පානය කරන්නේ නැහැ කියලා. නොකරපු අකුසල් නොකරන්න වෑයම් කරන්නට ඕන. ඊළඟ කාරණාව තමයි කරපු කුසල් නැවත කරන්න ඕන. පින්කම් කරනවා නම් කරපු ඒවා කරන්න ආයි ලැබුණොත් ආයි කරන්න ඕන. හැබැයි හතරවෙනි කාරණාව තමයි නොකරපු කුසල් කරන්නත් වෑයම් කරන්නට ඕන. මෙන්න මේ කාරණාව බොහෝ දෙනෙක් යතින් පින්වතුනි මගහැරලා තියෙන්නේ. Taman දන් දිනකොට බලන්න මේ දන් දින දේවල් වල ආනිසංස. ඔන්න ආනිසංස දැනගෙන දන් දුන්නම දායකයාට තවත් විශේෂ ලාභයක් තියෙනවා. අර නොකරපු පින්කම් පවා කරන්න පුළුවන්. දැන් අද බොහෝ දිනෙක පින්වතුනි දන් දෙනකොට ආනිසංස දැනගෙන නෙවෙයිනේ දන් දෙන්නේ. දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් අපි දැකලා තියෙන සමහර අය අටපිරිකර පූජා කරනවා. හැබැයි අටපිරිකරට මේ පාත්‍රයට ආධාරකයක් නැතුව පූජා කරන්නේ. පින්වතුනි දන්නවද මේ පාත්‍ර ආධාරකයක් දන් දුන්නම ලැබෙන ආනිසංස මොනවද කියලා? සසරේ උපදින භවයක් ගානේ හොඳ මතක ශක්තියක් ලැබෙනවා. පාත්‍ර ආධාරක දන් දුන්නම හොඳ මතක ශක්තියක් ලැබෙනවා. මේ ජීවිතේ උනත් කෙනෙකුට කරන්න පුළුවන් මහ පිංකමක්. සමහරලාට ditta ධම්ම වේදිනේ කුසල කර්මයේ Tamanට ලැබුණොත් ඒ කුසල කර්මී ආනුභාවේනොත් සමහර වෙලාවට මේ ජීවිතේ හොඳ මතක ශක්තියක් ලබන්න පුළුවන්. නමුත් කොහොම වුණත් සසරේ ඒ පින Tamanට ලැබෙනවා. අර සාමා දේවීගේ ළඟ හිටිය කුජ්ජුත්තරා කියලා දාසියා දවසක් ඇය සුමන මාලාකාරයාගේ ගෙදර යනකොට බුදුහාමුදුරුවෝ වැඩිලා ධර්ම දේශනා කරනවා. දේශනාව මුල ඉඳලා අග දක්වාම හොඳින් අහනවා.
සාමාදේවියගේ මාලිගාවට එනවා. සාමාදේවියට කියනවා මම බණක් ඇහුවා. එයා ආරාධනා කරනවා කුජුත්තරාවට අනේ අපටත් ওই බණ කියන්න කියලා. මුළු ධර්ම දේශනාව මුල සිට අග දක්වා එකඳු අකුරක්වත් මග නොහැරෙන්න කියලා දෙනවා. එහෙම මතක ශක්තියක් ලැබුණේ මොකක් නිසාද? පෙර භවයක පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට ඇය පාත්‍රාදාරකට පූජා කළා. මේ ආත්ම භාවයේදී ඒ පින්කම කරලා පින්වත්නි අර බුදුහාමුදුරු දේශනා කරපු සියලුම ධර්ම දේශනා කටපාඩම් වුණා. අන්තිමට ඒ දේශනාව කොච්චර වටින දේශනාවක් වුණාද කියලා කියනවනම් සාමාදේවිය ප්‍රධාන 500ක් කාන්තාව සෝවන් ඵල ලැබුවා. ඒතර බලන්න මේ පාත්‍රාදාරක දන් දීම කොච්චර වටින පින්කමක්ද? පින්වත්නි අටපිරිකරට අත්‍යවශ්‍ය මංගයක් නෙවෙයි පාත්‍රාදාරකය කියන්නේ. නමුත් පාත්‍රාදාරකයට පින්වතුනි පුංචි මුදලයි වැය වෙන්නේ. අටපිරිකරත් එක ගත්තාම. නමුත් ඒක අටපිරිකරට එකතු කරන්න හිතෙන්නේ නැති ඇයි? ඒකේ ආනිසංසය දන්නේ නැති නිසා. එහෙමනම් මම ඒකයි සඳහන් කරේ ආනිසංස දැනගෙන දන් දීම විශේෂ ඵලයක් ලැබෙනවා. දැන් ওই වගේ කොච්චර තියෙනවද? ඕනම දුප්පත් කෙනෙකුට කොච්චර පින්කම් කරන්න පුළුවන්ද? සසරට මහ උපකාරයක් ලැබෙන. දැන් ඉදිකටු දන් දෙනවා කියන්නේ මහා පින් වැඩෙන පින්කම. ඉදිකටුවක් පූජා කරාම පින්වතුනි සංසාරයට උපදින භවයක් ගානේ ප්‍රඥා වර්ග 9ක් ලබන්න පුළුවන්. ඒ පින බලවත් වෙනවා. ප්‍රඥා වර්ග 9ක් ලැබෙනවා ඉදිකටු දන් දීම තුලින්. ඊළඟට පින්වතුනි පෙරහන් කඩ දන් දීමෙන් මොනතරම් ආනිසංසයක් ලැබෙනවද? උපදින භවයක් ගානේ දීර්ඝායුෂ ලබන්න පෙරහන් කඩ දාණය හේතු වෙනවා. ඒ අතර කාලය තුල කිසිදු කෙනෙකුට වසක් විසකින් හෝ අවි ආයුධයකින් හෝ රෝගයකින් හෝ තමන්ගේ ජීවිතයේ මරණය තමන්ට එන්නේ පෙරහන් කඩ දන් දීම නිසා. පෙරහන් කඩ පූජාව කියන්නේ පින්වතුනි විශේෂ ආනිසංස ලැබෙන පූජාවක්. මට මතක හැටියට ලංකාවේ හිටිය වසඹ රජතුමා වෙන්න ඕන. එවැනි රජ කෙනෙක් දැනගන්න ලැබෙනවා තමන්ට අවුරුදු 12යි තව ජීවත් වෙන කාලේ ආයුෂ තියෙන්නේ කියලා. රහතන් වහන්සේලාගෙන් අහගන්නවා දීර්ඝායුෂ ලබන පින්කම් මොනවද කියලා. එහෙම දැනගෙන පින්වතුනි විශේෂයෙන්ම මේ පෙරහන් කඩ දානයක් පූජා කරනවා. මුළු ලංකාවේ වැඩ හිටපු සියලු මහා සංඝරත්නයට මේ භවයේම කර්මය විනාශ කරගත්තා. අවුරුදු 12න් මැරෙන්න හිටපු රජතුමා අවුරුදු 40ක් දක්වා ජීවත් වුණා. ඒ තරම් පින්වතුනි මේ පෙරහන් කඩ දාන ආනිසංසයක් තියෙනවා. පින්වතුනි බලන්න අපිටත් ඔහොම ආනිසංස දැනගෙන දන් දෙනවනම්. නමුත් අද කාලේ නම් බොහෝ දිනෙකට වැරදි කරුණක් හිතට ගිහිල්ලා තියෙනවා. මේ ආනිසංස දැනගෙන ආනිසංස බලාගෙන දන් දීම ලෝභ චේතනාවක්ද කියලා. ධර්මයේ කිසිම තැනක නැහැ. එහෙම සඳහන් කරලා ආනිසංස දැනගෙන දන් දීම ඥාන සංප්‍රයුක්ත පින්කමක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඥාන සංප්‍රයුක්තව පින්කම් කරනවා නම් ආනිසංස දැනගෙන බලාපොරොත්තුෙන් දන් දෙනවා. මොකද ආනිසංස බලාපොරොත්තුවක් නැතුව දන් දෙන්නේ මේ මතු භවයක් පිළිගන්නේ නැති පිරිස. මොකද මතු භවයකට අවශ්‍ය නැහැනේ පිනක්. එහෙම නැති පිරිස තමයි ආනිසංස බලාපොරොත්තුවක් නැතුව දන් දෙන්නේ. එතකොට තමන්ගේ දාණය වැරදි පැත්තකට යනවා. බොහෝ දෙනෙක් හිතන්නේ අපි මේ දන් දෙනු අත්හරින්න කියලා. අත්හැරීමට තමයි දන් දෙන්නේ. නමුත් ඒ දානය තුළින් පින්වතුනි සසරට අපිට මේ නිවන් මගට යන්න මහා පාරක් බවට පත් වෙනවා. පහසුවෙන් ගමන් කරන්න පුළුවන් පාරක් බවට පත් වෙනවා. එහෙමනම් ආනිසංස දැනගෙන දන් දීම ඊටාම වැදගත්. එහෙමනම් අපි මීට වඩා මේ දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මම මේ ශ්‍රාවක පින්වතුන්ට පැහැදිලි කරේ දානයක් මහත්ඵල කරගන්නට නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි එක තමයි දායකයා ප්‍රඥා සම්පන්න වෙන්න ඕන. මොනවයින්ද දානේ? දෙවෙනි කාරණාව තමයි දෙන දේ පිරිසුදු උපයාගත්තු දෙයක් දෙන්නට ඕන. ඊළඟට ලබන ප්‍රතිග්‍රාහකයා ගුණ අධික කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ කාරණාවල් තුන හරියට සම්පූර්ණ වූ තැන ඔබට පින්වතුනි මහත්ඵල මහානිසංස ලැබෙන දානයක් පූජා කරගන්නට පුළුවන්. එයිද මම පැහැදිලි කරා දායකයා ප්‍රඥා සම්පන්න වීම තුළින්
දානයට මොනතරම් ලාභයක් ලැබෙනවද කියලා. අභියෝග හමුවේ දන් දෙනවා. Tamanට ආනිසංස දැනගෙන දන් දෙන්න පුළුවන්. ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ සසරට උපකාරයක් ලැබෙන මහා පිංකම් Tamanට කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලය තුළ අපේ පින්වත් හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ ජීවිතේ පුළුවන් තරම් පින්වතුනි දානමාන ආදී පින්කම් කරගන්න. ඒ රැස් කරගන්න සීල කුසල ධර්මියෝ ඔබගේ ජීවිතයට අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කරගන්නටත් මේ ජීවිතේ හැකිතාක් ධර්මයේ වඩන්නටත් ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට වස්සාන නාලිකා YouTube නාලිකාව තුලින් දේශනා කරවන්නට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගලිගමුවේ බිසෝවෙල පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු MN මුදන්නායක මෙනවිය ඇතුළු පින්වතුන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා දැනට නිරෝගී සුවය ලබලා සිටින අතිපූජනීය බණ්ඩාරවිල අමිතානන්ද නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාදේ කරන්නට උන්වහන්සේට නිදුක් බව නිරෝගී බව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා උන්වහන්සේට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් ශාසනික සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ආශිර්වාදේ කරනවා. ඒ වගේම දෙමාපියන් දෙදෙනාටත් ඒ වගේම බිසෝවෙල අමිත ගවීසී ස්වාමින් වහන්සේ ඇතුළු පවුලේ සියලු දෙනාටත් හමුදාවේ සේවයේ නියුතු ගිහාන් අනුසංක පුතුන් ඇතුළු සියලු රණවිරුවන්ටත් විදේශ රටවල සේවය කරන සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් හිතමිතුරු හැම දෙනාටමත් නිදුක් බව නිරෝගී බව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජයන් වහන්සේගේ අනුහසින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ඇති වී තිබෙන වසංගතයෙන් පීඩා විඳින රෝගියෝ හැම දිනාටම ඉක්මන් නිරෝගී සුවය වේවා. මේ ලෝකෙන්ම මේ වසංගත රෝගිය තුරන් වී හැම දිනාටම නිරෝගී සුවය සැලසේවා කියලා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට වසර 3කට පෙර අප්‍රේල් 7 වෙනි දින මියගිය විජිත මල්ලිකා මහත්මිය ඇතුළු පවුලේ මියගිය සියලු වර්ග පරම්පරාවේ ඥාතීන්ටත් සංසාරගත පින් බලාපොරොත්තු වන හැම දිනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකීය ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඊශ්‍රායලයේ සේවයේ නියුතු එම්ෙන් මුදන්නායක මෙනවිය ප්‍රධාන පින්වතුන්ට නිදුක් බව නිරෝගී බව සැලසේවා කායික සුවය මානසික සුවපත් භාවය සැලසේවා තමන්ට ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් නිරන්තරයෙන් පින් දහම් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය සැලසේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා
දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ගලිගමුවේ බිසෝවෙල පදිංචි දැනට ඊශ්‍රායෙල්හි සේවය නියුතු MN මුදන්නායක මෙනවියගේ පින්බර දායකත්වයෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළ සුමధుර ධර්මදේශනා පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ගලිගමුවේ බිසෝවෙල පදිංචි දැනට ඊශ්‍රායෙල්හි සේවය නියුතු MN මුදන්නායක මෙනවියට ප්‍රාර්ථනීය බෝධියකින් වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසම මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවා. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.